එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරාගන්නේ ඍජුවම මහජනයාගේ ඡන්දයෙන් නොවේ. මහජනයාගේ ඡන්දයෙන් තේරීපත්වන සභිකයන් 538 දෙනෙකුගෙන් සමන්විත ඉලෙක්ටරල් කොලෙජ් නමින් හඳුන්වන ආයතනය තමයි ජනාධිපතිවරයා තෝරාගන්නේ. ඒ අනුව ඉලෙක්ටරල් කොලෙජ් 270ක ඡන්දය ලැබෙන අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වෙනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස් නමැති ලොව ප්‍රධාන පෙළේ ඇමරිකානු ප්‍රවෘත්ති සේවාවක සංඛ්‍යා අනුව ජෝ බයිඩන් ඉලෙක්ටරල් කොලෙජ් ඡන්ද 238යි ඩොනල්ඩ් ට්‍රම්ප් 213යි. කෙසේ වුවත් තවම නිශ්චිත වශයෙන් නිගමනය කරන්න බැහැ ජයග්‍රාහකයා කවුරුද යන්න. දැන් අප සඳහන් කළ සංඛ්‍යා අනුව නම් ජෝ බයිඩන් තමයි ජනාධිපති ධූරයට පත්විය යුත්තේ. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ඡන්ද ක්‍රමයේ ස්වභාවය නිසා අර ඉලෙක්ටරල් කොලෙජ් ක්‍රියාත්මක වන ක්‍රමය නිසා අවසාන මොහොත කිට්ටු සමීප වන විට තමයි නිශ්චිත වශයෙන් ජයග්‍රාහකයා අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකට නිදර්ශනයක් සඳහන් කළොත් 2016 අවසන් වරට පැවති ජනාධිපතිවරණයේදී ඩෙමොක්‍රැටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මැතිණියට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඡන්ද 30 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ලැබුණා. නමුත් ඉලෙක්ටරල් කොලෙජ් වලින් ඡන්දය හිමි වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඒ විදිහට තමයි ඔහු ජනාධිපතිවරයා වන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජාතිය හමුවේ කියා සිටියා තමා ජයග්‍රහණය කර ඇති බව. ඊළඟට ඔහු චෝදනා කළා තමාගේ ප්‍රතිවාදීන් වංචාවක නිරතව සිටිනවාය කියා. ඔහු තවදුරටත් ප්‍රකාශ කළා මේ වංචාව නතර කිරීම සඳහා ඔහු ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බව. නමුත් අප දුටු විදේශ වාර්තා විශේෂයෙන් BBC, Reuters සහ CNN වාර්තාවල කියන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තවම නිසක නැහැ. ඒ සඳහා පිළිගත හැකි සාක්ෂි තවම නැහැ. එක දෙවැනි කාරණය වංචාවක් සිදු වූ බවට සාක්ෂි ඇත්තේ නැහැ. ඒ නිසා මා දකින විදිහට මෙවර එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයේ අවසානයේදී බෙහෙවින් ව්‍යාකූල විවාදජනක සමහර විට ඇමරිකා එක්සත් ජනපදයේ පෙරණූ ආකාරයේ යම් ගැටුම් තත්වයකට මට ඒ කියන්න බෑ ප්‍රචණ්ඩ ක්‍රියාද කියලා. නමුත් ඊටා ව්‍යාකූල තත්වයකට පත්වීමේ ඉඩකඩ තියෙනවා. එසේ නොවන්නත් පිළිවන්. නමුත් එවැනි ඉඩක් දැනට නිර්මාණය වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතිවන කතා බහේදී සෙසු රටවලත් අපේ රටවලත් ඇතම් අයගේ විශ්වාසයක් තිබෙනවා ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජයග්‍රහණය කළහොත් එය ලෝකයටත් ඇමරිකානු සමාජයටත් වඩා යහපතක් වේ යන අදහස. මගේ හැදෑරීම් අනුව නම් එවැනි නිශ්චිත නිගමනයකට පැමිණීමට සාක්ෂි නැහැ. මන්ද ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකයි. ඒ පක්ෂ දෙකේ වයස අවුරුදු 166ක් විතර. රිපබ්ලිකන් පක්ෂයට කියන තව නමක් තියෙනවා GOP, Grand Old Party කියන පැරණි මහා පක්ෂය කියන එක. මේ පක්ෂ දෙකේම මූලික ප්‍රතිපත්ති සමානයි. මූලික ප්‍රතිපත්තිය වන්නේ ඔවුන් ධනේශ්වර ආර්ථික ක්‍රමය පිළිගන්නවා. ඒ මත පදනම් වූ ඇමරිකානු ආධිපත්‍ය පවත්වා ගත යුතුයි, වර්ධනය කළ යුතුයි කියන එක පිළිගන්නවා. පක්ෂ දෙකෙන් කුමන පක්ෂයක් බලයටපත් වුණත් ඔවුන් ලෝකය පාලනය කිරීමේ උත්සාහය අතහරින්නේ නැහැ. පසුගිය කාලවකවානුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බාහිර ලෝකයට මැදිහත් වීම යම් ප්‍රමාණයකට සීමා කළා. ඒ සීමා කළේ ඔහුට වෙන න්‍යාය පත්‍රයක් තිබුණු නිසා. මම හිතන්නේ ඔබට මතක ඇති 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයා ලෙස සමාජයට එන්නේ ඔහු විශේෂ තේමා පාඨයක් සමග. මේ තේමා පාඨය ඔහු පැළඳ සිටි කැප් එකේ තොප්පියේ ලියලා තිබුණා. ඒ තේමා පාඨය තමයි Make America Great Again. ඔහු කිව්වේ සත්‍යත් ඒකයි අතීතයේදී ඇමරිකාව ලෝකේ බල සම්පන්නම රාජ්‍ය,
ධනවත්ම රාජ්‍ය. දැනුත් එහෙමයි. තවම ඇමරිකා එක්සත් ජනපදයේ තමයි අංක 1 ආර්ථිකය. 2020 ජූනි මාසයේදී ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව ඇමරිකාවේ වාර්ෂික ආර්ථික උත්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 24ක්. ට්‍රිලියන කියන්නේ කෝටි ලක්ෂයක්. නමුත් මේ ඇමරිකාවේ ආර්ථික දේශපාලන ආධිපත්‍යයට අද ප්‍රබල තර්ජනයක් මතුවී තිබෙනවා විකල්ප බල කේන්ද්‍ර මතුවී වර්ධනය වීම නිසා. එසේ මතුවී වර්ධනය වන විකල්ප බල කේන්ද්‍ර අතර අංක 1ට ඉන්නේ චීනය. චීනය මීට අවුරුදු කිහිපයකට කලින් ආර්ථික වශයෙන් බ්‍රිතාන්‍යයටත් පිටිපස්සේ සිටියේ. අද චීනයේ දෙවැනි ආර්ථික බලවත. 2020 ජූනි මාසෙදී චීනයේ ආර්ථික උත්පාදනය ට්‍රිලියන 14ක්. ජපානය දැන් චීනයට බෙහෙවින් පිටුපසින් සිටින්නේ. බොහෝ සමීක්ෂණ ආයතන අනාවැකි පළ කරලා තිබෙනවා. 2040 වන විට හෝ ඊට පෙර චීනයේ ආර්ථික බලය අතින් ඇමරිකාව ඉක්මවා යන බව. තවමත් ඇමරිකාව තමයි ලෝකයේ සුපිරි මිලිටරි බලය. ඊට සමීප වන්නට පුළුවන් එකම රාජ්‍ය රුසියාව පමණයි. නමුත් රුසියාව ආර්ථික වශයෙන් චීනය තරම් ශක්තිමත් නැහැ. අද ඇමරිකාවේ ඩෙමොක්‍රැටික් පක්ෂයටත් රිපබ්ලිකන් පක්ෂයටත් සෙසු ඉහළ පන්තීන්ටත් අවශ්‍ය චීනයේ නැගීම අඩාල කරලා කඩාකප්පල් කරලා චීනය මෙල්ල කරන එක. චීනයේ ආර්ථික බලයක් වශයෙන් උඩට එන එක නතර කරන එක. ඔබට මතක ඇති 2015 ඔක්තෝබර් 1 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කළා රෙසලූෂන් එකක්. ඒ රෙසලූෂන් එක වඩා ප්‍රකටයි 30/1 කියලා. මේ යෝජනාව මානව හිමිකම් මණ්ඩලයට ගෙනෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ යෝජනාවෙන් කරපු ප්‍රධාන චෝදනාව තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා LTT සමග කළ සටනේදී යුද අපරාධ කළා. ඒ නිසා ඔවුන්ට දඬුවම් කළ යුතුයි කියන එකයි මේ යෝජනාවේ හරය. තව බොහෝ කොටස් තිබෙනවා. ඒතර මේ යෝජනාව ගේන්න මුල් වෙන්නේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහිත එක්සත් ජනපද ආණ්ඩුව. ජනාධිපතිවරයා බරක් ඔබාමා, එදා රාජලේකම්වරිය හිලරි ක්ලින්ටන්. ඔවුන් ඊටම උනන්දුවෙන් ක්‍රියා කළා ශ්‍රී ලංකාව යුද අපරාධකාරයෙකු ලෙස හංබඩු ගැසීම සඳහා. මේ පක්ෂ දෙකේ තිබෙනවා වෙනසක් අභ්‍යන්තරිකව. කුමක්ද වෙනස? වැඩ ශෛලිය වෙනස්. ප්‍රායෝගිකව ඔවුන්ගේ ආර්ථික සමාජ ප්‍රතිපත්තිවලදී සුළු වෙනස්කම් තිබෙනවා. වෙනස්කම් එක නිදර්ශනයක් ගත්තොත් රිපබ්ලිකන් පක්ෂය ධනවත් පන්තියට බදු අඩු කරන්න කැමති. පහළ පන්තියේ සුබ සාධනය කපා හරින්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඩෙමොක්‍රැටික් පක්ෂය ඊට වඩා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා පහළ ආදායම් ලබන කණ්ඩායම් වලට. රිපබ්ලිකන් පක්ෂය උත්සාහ කරනවා තමන්ගේ කඳවුරේ රටවල් පවා තමන්ගේ ඡණ්ඩිකම යටතේ තබා ගන්න. නමුත් ඩෙමොක්‍රැටික් පක්ෂය තමන්ගේ කඳවුරේ සගයන් සමග මිත්‍රශීලීව ක්‍රියා කිරීමේ වැඩි නැඹුරුතාවක් තිබෙනවා. මේ පක්ෂ දෙක අතර ඒ වැඩ ශෛලියේ පවතින වෙනසට අමතරව මූලික ආර්ථික සමාජ දේශපාලන වෙනසක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ සිටිනවා ඉතා ඉහළ පෙළේ උගතෙක්. ඔහුගේ නම නොම් චොම්ස්කි. නොම් චොම්ස්කි කියන්නේ මේ පක්ෂ දෙකම එකයි. ඔහු කියන විදිහට ඇමරිකාවේ තියෙන ප්‍රධාන පක්ෂ එකයි. ඒ පක්ෂයේ නම ඔහු හඳුන්වන්නේ ප්‍රාග්ධනයේ පක්ෂය. The Party of Capital. මේ පක්ෂ දෙකම නිර්මාණය වෙන්නේ මුදුන බිලියනර්ස්ලගේ. ප්‍රකෝටිපතියෝ මේ පක්ෂයේ ඉන්නේ. ඡන්දේ ජනාධිපති ධූරයට එන්නේ ප්‍රකෝටිපතියෝ. බලයට ආවම ඒ ප්‍රකෝටිපතින්ගේ සුබ සාධනයට තමයි මුල් තැන දීලා තියෙන්නේ. මෙහි ඒ පිළිබඳ එහි ස්වභාවය පෙන්눔 කරන එක සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයේ නැමැති අංක 1 ආර්ථිකය සහිත රටේ වාර්ෂික ජාතික ආදායමෙන් 50%ක්ම අයිති ජනගහනයෙන් 1%ක් දෙනාට. ඒ තරම් බරපතල විෂමතාවක් තිබෙනවා. දැන් රිපබ්ලිකන් පක්ෂය සංක්‍රමණිකයන්ට කැමති නැහැ. ඔවුන්ගේ පැමිණීම පාලනය කරනවා. නම්
ඩෙමොක්‍රැටික් පක්ෂය හිතන සංක්‍රමණිකයෝ අපේ රටට එන්න ඕන. ඔබට මතක ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් එක අවස්ථාවක අපේ වගේ රටවලින් එන මිනිස්සුන් ගැන සඳහන් කරමින් අපේ වගේ රටවල් ඇඳින්නුවේ ඔහුගේ වචන වලින් කියනවා නම් shit hole countries වැසිකිලි වලවල් වගේ රටවල් ලෙස තමයි ඔහු ඒව ඇඳින්නුවේ. මෙයින් ඔබට පැහැදිලි වෙනවා ඇති ඔවුන්ගේ තිබෙන ආධිපත්‍යවාදී සහ අධිරාජ්‍යවාදී ආකල්පය සෙසු රටවල් සම්බන්ධයෙන්. ඩෙමොක්‍රැටික් පක්ෂයේ වෙනස ඒවා ඒ විදිහටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීම. නමුත් ක්‍රියාවෙන් ලොකු වෙනසක් ඇත්තේ නැහැ.